අපි ගමු අද 6 වෙනි පාඩම අපේ සිලබස් එකේ තියෙන ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩම. 6 වෙනි පාඩම. 6 වෙනි පාඩම ප්‍රාග්ධන ආයෝජන තීරණ. හරි මේ පාඩමට දවස් දෙකක් යනවා පුතේ. එක දවසකින් මම හිතන්නේ අපිට පාඩම ආවරණය කරන්න බැරුව යයි. දවස් දෙකක් අපිට යාවි. දවස් දෙකක් පාවිච්චි කරලා බලමු පාඩමේ සම්පූර්ණ ප්‍රොපසරිය ආවරණය කරමු. හරි ප්‍රාග්ධන ආයෝජන තීරණ. හරි මේකෙදි මම ඔයගොල්ලන්ට විවිධ ක්‍රමවේද කීපයක්ම උගන්වනවා. ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩම යටතේ. නැත්නම් ප්‍රාග්ධන ආයෝජන තීරණක් නෙමෙයි මේක. සිලබස් එකේ දීලා තියෙන නම් ප්‍රාග්ධන ආයෝජන ඇගයීම. ප්‍රාග්ධන ආයෝජන ඇගයීම කියලා තමයි දීලා තියෙන්නේ. හරි. දැන් පුතේ අපි සාමාන්‍යයෙන් කළමනාකරණ ගිණුම්කරණයේදී තීරණ ගන්න ගියාම අපි ගන්න තීරණ වර්ග දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලබා ගන්න තීරණ වර්ග දෙකක් තියෙනවා. එක තීරණයක් තමයි හරි අපි ගන්න එක තීරණ වර්ගයක් තමයි කෙටි කාලීන තීරණ. අනිත් තීරණ වර්ගය තමයි දිගු කාලීන තීරණ. මේ කෙටි කාලීන තීරණ කියලා කියන්නේ මේ වසරකට වඩා අඩු කාලයක් තුලදී හරි වසරකට වඩා අඩු කාලයක් තුලදී ලබා ගන්න තීරණ වලට තමයි කියන්නේ කෙටි කාලීන තීරණ කියලා. හැබැයි අපි තීරණ ගන්නේ වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරලා නම් ඒ වසරකට වඩා වැඩි කාලයක් වෙනුවෙන් ගන්න තීරණ වලට කියනවා දිගු කාලීන තීරණ කියලා. එතකොට මේකේ කෙටි කාලය කියන්නේ මාස 12කට වඩා අඩුයි. දිගු කාලීන තීරණ කියන්නේ මාස 12කට වඩා වැඩි. එතකොට අපි මේ පාඩමේදී අධ්‍යයනය කරන්න යන්නේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩමේදී අධ්‍යයනය කරන්න යන්නේ වසරකට වඩා වැඩි කාලීන තීරණ සම්බන්ධව ව්‍යාපාර ආයතනයක් කටයුතු කරන්න ඕනේ කොහොමද කියලා තමයි මේ ප්‍රාග්ධන ආයෝජන තීරණ කියන පාඩමේදී අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. හරිද? එතකොට මේ දිගු කාලීන තීරණ ගද්දී පුතේ අපිට පාවිච්චි කරන්න තියෙන ටෙක්නික් කීපයක් තියෙනවා. හරි පාවිච්චි කරන්න තියෙන මෙවලම් කීපයක් තියෙනවා. මේ මෙවලම් කීපය හදන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේදී උගන්වන්නේ. උදාහරණයක් ඇටියට ඔයගොල්ලෝ මම හිතන්නේ මීට කලිනුත් ඉගෙන ගන්න ඇති මිලිගෙවුම් කාලය, ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය, සුද්ධ වර්තමානාගය, අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය, ලාභදායීත්ව දර්ශකය. හරි ලාභදායීත්ව දර්ශකය කියන ඔන්න ඔය ಜಾති පහෙන් ව්‍යාපාර ආයතනයක තීරණ ගන්න කොහොමද කියන එක තමයි මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට ප්‍රාග්ධන ආයෝජන ඇගයීම කියන්නේ කෙටි කාලීනව ගනු ලබන තීරණ නෙමෙයි. ව්‍යාපාර ආයතනයක දිගු කාලීනව ගනු ලබන තීරණ සඳහා තමයි මේ පාඩමේදී අපි අධ්‍යයනය කරන්නේ. හරි දාගන්න පුතේ පාඩමේ නම 6 වෙනි පාඩම ප්‍රාග්ධන ආයෝජන ඇගයීම. දාගන්න 6 වෙනි පාඩම ප්‍රාග්ධන ආයෝජන ඇගයීම. හරි ප්‍රාග්ධන ආයෝජන ඇගයීම. එයට ලියාගන්න. ව්‍යාපාර ආයතනයක දිගු කාලීන තීරණ පිළිබඳව ව්‍යාපාර ආයතනයක දිගු කාලීන තීරණ පිළිබඳව කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු කරන අධ්‍යයනය
කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු කරන අධ්‍යයනය ව්‍යාපාරයේ දීර්ඝකාලීන තීරණ පිළිබඳව කළමනාකරණ ගිණුම්කරණයේදී සිදු කරනු ලබන අධ්‍යයනය ප්‍රාග්ධන ආයෝජන ඇගයීම වශයෙන් හඳුන්වයි. ප්‍රාග්ධන ආයෝජන ඇගයීම වශයෙන් හඳුන්වයි. ප්‍රාග්ධන ආයෝජන ඇගයීම වශයෙන් හඳුන්වයි. ඊට පස්සේ පල්ලෑ රූල ලියා ගන්න. මෙලෙස ව්‍යාපාරයක ප්‍රාග්ධන ආයෝජනයක් ඇගයීම සිදු කරනු ලබන ප්‍රාග්ධන ආයෝජන ඇගයීමක් සිදු කරනු ලබන ප්‍රධාන පියවර පහක් හඳුනා ගත හැකිය. මේකේ තියෙනවා පුතේ ප්‍රධාන පියවර පහක් තියෙනවා. ප්‍රාග්ධන ආයෝජන ඇගයීමක් සිදු කරනු ලබන. හරි. පළවෙනි පියවර ලියා ගන්න අංක 1. විකල්ප ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම. පළවෙනි එක. විකල්ප ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම. ගැන මුලින්ම බලන්න ඕන අපිට මොන වගේ තැන්වලටද මුදල් ආයෝජනය කරන්න පුළුවන් කියලා. පළවෙනි එක විකල්ප ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම. දෙවෙනි එක පිරිවැය ඇස්තමේන්තු කිරීම. ඊළඟ තුන්වෙනි පියවර මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇස්තමේන්තු කිරීම. මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇස්තමේන්තු කිරීම. මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇස්තමේන්තු කිරීම. මුදල් ගලා ඒම් හා මුදල් ගලා යාම් ඇස්තමේන්තු කිරීම. ඊට පස්සේ ඊළඟ එක අවදානම තක්සේරු කිරීම. 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 ඊට පස්සේ අවසාන එක ක්‍රියාත්මක කිරීම. අවසාන එක ක්‍රියාත්මක කිරීම.
අවදානම තක්සේරු කිරීම අන්තිම පියවර තමයි පස්වෙනි එක ක්‍රියාත්මක කිරීම. හරි. ඔවා තමයි ප්‍රාග්ධන ආයෝජන ඇගීමක් කරන්න ගියාම අපි කරන විකල්ප ක්‍රියාමාර්ගය. ඒතර පුතේ ඔයගොල්ලෝ උදාහරණ තමයි දැන් හිතන්න හයිවේ එකක් හදනවා. හයිවේ එකක් හදද්දී අපි හයිවේ එක හදන්න පුළුවන් කොහෙටද කියලා විකල්ප අවස්ථා බලන්න ඕන. කටුනායක ඉඳන් කොළඹට හදනවද? කොළඹ ඉඳන් නුවරට හදනවද? කොළඹ ඉඳන් මත්තලට හදනවද? මීගමුවේ ඉඳන් නුවරට හදනවද? අන්න එහෙම අපි විකල්ප ආයෝජන අවස්ථා ටික ඇගීමට ලක් කරන්න ඕන. මේක මොකද්ද හොඳම විකල්පය? මේ හයිවේ එකක් ඇත්තම අවශ්‍යතාවය තියෙන මොකේටද කියලා අපි බලන්න ඕන. කොහෙටද මේ හයිවේ එකක අවශ්‍යතාවය තියෙන්නේ? ඊට පස්සේ හයිවේ එක හදන්න යන පිරිවැය ඇස්තමේන්තු කරන්න ඕන. හයිවේ නෙමෙයි අතට මේ හදින් වචන තමයි එක්ස්ප්‍රස් වේ නේ. හයිවේ නෙමෙයි ඒක. හයිවේ කියන්නේ සාමාන්‍ය පාරවල් නේ. එක්ස්ප්‍රස් වේ. එතකොට අධිවේගී මාර්ගයට කොච්චර පිරිවැයක් යනවද කියලා ඇස්තමේන්තු කරනවා. ඒක තමයි දෙවෙනි පියවර. තුන්වෙනි පියවර තමයි අධිවේගී මාර්ගයෙන් මුදල් ලැබෙන ඒවායි ඒ සඳහා වැය වෙන මුදලයි තක්සේරු කරනවා. ඒක තමයි තුන්වෙනි පියවර. මුදල් ගලා යාම සහ ගලා යාම තක්සේරු කරනවා. ඊට පස්සේ ඒ හයිවේ එක හැදීම තුලින් අධිවේගී මාර්ගය හැදීම තුලින් අපිට ඇතිවන අවදානම කොයි වගේ අවදානමක් තියනවද කියලා විමසා බලන්න. ගෙවල් කොච්චර නැති මේ කඩන්න වෙනවද? ස්වභාව ධර්මයට කොච්චර හානි වෙනවද? අන්න ඒ වගේ මේක හැදීම තුලින් ඇතිවන අවදානම කොයි වගේද කියලා තක්සේරු කරන්න ඕන. ඊට පස්සේ පුතේ අවදානම තක්සේරු කරලා ඉවරුණාට පස්සේ ක්‍රියාත්මක කිරීම පටන් ගන්න ඕන හොඳම විකල්පය බලන්න. ඒතර ඕකට තමයි කියන්නේ ප්‍රාග්ධන ආයෝජන අගීමේ ක්‍රියාවලිය. ඔය ප්‍රාග්ධන ආයෝජන අගීම කියන්නේ වරායක් හදන එක. ඒ කියන්නේ දීර්ඝකාලීන ව්‍යාපෘතියක ක්‍රියාත්මක වෙන එකට තමයි ප්‍රාග්ධන ආයෝජන අගීමක් කියලා කියන්නේ. වරායක් හදන එක, අධිවේගී මාර්ගයක් හදන එක, ගුවන් තොටුපළක් නිර්මාණය කරන එක, පාලමක් ඉදි කරන එක, විශාල කර්මාන්ත ශාලාවක් ඉදි කරන එක. ඉතින් මේ ප්‍රාග්ධන ආයෝජන වල තියෙන විශේෂත්වය තමයි මේ වගේ ව්‍යාපෘති පටන් ගත්තාම මේ ව්‍යාපෘති පුතේ නැවත නතර කරන්න බෑ. පටන් ගද්දී හොඳට කල්පනා කරලා බලලා තමයි පටන් ගන්න ඕනේ. මැද්දට ගිහින් මේ ව්‍යාපෘති නතර කරන්න බෑ. එහෙම නතර කළොත් ඊටා විශාල පාඩුවක් සිද්ධ වෙනවා. එක්ක හදලා ඉවර කරන්න ඕන නැත්නම් පටන් ගන්න නැතුව ඉන්න ඕන. ඒකයි අපි මෙච්චර මේ පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නේ ආරම්භ කරන්න කලින් මේක කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒක නිසා තමයි ඔයගොල්ලන්ට කලමනාකරන ගිණුම් කරන්නේදී අපි පාඩමක් උගන්වන්නේ ප්‍රාග්ධන ආයෝජන ඇගීම කියලා පාඩම. මොකද නැත්තම් අපේ ගොඩක් ව්‍යාපාරිකයෝ ආයෝජන පටන් ගන්නවා මාස ගාණක් ගිහලා ආයෝජනේ නතර කරනවා. එතකොට මේ පටන් ගත්ත ආයෝජනේ වැඩකුත් නැහැ. ඒ එතන තිබ්බ පරිසරයත් විනාශ වෙනවා. දැන් උදාහරණයක් ඇටියට හිතන්න ආණ්ඩුවෙන් සැලසුම් කරනවා මීගමුවේ ඉඳන් නුවරට අධිවේගී මාර්ගයක් නිර්මාණය කරන්න. එතකොට ඒක මගට හදලා කුරුණෑගල දිහාට හදලා නතර කරන්න බෑ. ගිරිඋල්ල දිහාට හදලා මේක නතර කරන්න බෑ. මොකද එහෙම නතර කරොත් ලොකු පාඩුවක් සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි ඒ ගෙවල් කඩලා අපි මේ බිම ගත්තා. ඒකට වන්දි ගෙවුවා. දැන් මේවයි අදාළ කොන්ක්‍රීට් කොලම් හිටවලා ඉවරයි. ඊට පස්සේ ආණ්ඩුව තීරණය කරන ආණ්ඩුව මාරු වෙනවා. ඊට පස්සේ ආණ්ඩුව මාරු වෙලා ආණ්ඩුව කියන අපෝ නෑ මීගමුවේ ඉඳන් නුවරට මොකටද හයිවේ? ඔය ඕන තරම් බස් තියෙන මිනිස්සු බස් එකේ ගියාවි. නැත්තම් කොළඹට ඇවිල්ලා කොළඹින් නුවර ගියාවි. එහෙම කියලා ඒගොල්ලෝ තීරණය කළා ඕන් නෑ කියලා තීරණය කරනවා. එතකොට පුතේ මේ පටන් ගත්ත වැඩේ මැදදී නතර කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ නුවර ඉඳන් කොළඹ ඉඳන් මේ මීගමුවේ ඉඳන් නුවරට හදන අධිවේගී මාර්ගය මැදින් නතර කරන්න ඕනේ. එතකොට ආර්ථිකයට විශාල පාඩුවක් සිද්ධ වෙනවා. මොකද ඒ සඳහා යොදපු මුදල් කොන්ක්‍රීට් වලට, සිමෙන්ති වලට, වැලි වලට, ගල් වලට යොදපු මුදල් ආපහු ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒ ආයේ මාර්ගයේ ඉදි වෙන ඒ වපසැරියේ ඒ ඉඩම් ටික අපි ආණ්ඩුවට අත්පත් කරගත්ත ඒ මිනිස්සුන්ට වන්දි කියලා
ආපහු ඒ ඉඩම් ටික මේ මිනිස්සුන්ට දීලා අපි දුන්න වන්දිය අය කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒ සඳහා යොදපු ශ්‍රම පිළිවෙල ඒවා ආපහු අය කරගන්න විදියක් නැහැ. ඉතින් ඒක නිසා තමයි මේ ප්‍රාග්ධන ආයෝජන ගැන මෙච්චර අපි බැරෑරුම් විදියට කතා කරන්නේ. මේ ප්‍රාග්ධන ආයෝජන කියලා කියන්නේ දීර්ඝ කාලීන ව්‍යාපෘති සම්බන්ධයෙන් කරන ඇගයීම. ඒතකොට මේ දීර්ඝ කාලීන ව්‍යාපෘති වල තියෙන විශේෂත්වය තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න කලින් අපි තීරණය කරන්න ඕන ව්‍යාපෘතිය පටන් ගන්න හොඳ සුදුසු තත්ත්වයේ තියනවාද ව්‍යාපෘතිය අසාර්ථක ව්‍යාපෘතියක්ද කියලා. එහෙම අසාර්ථක ව්‍යාපෘතියක් නම් මේ ව්‍යාපෘතිය අපි ආරම්භ කරන්නේ නැහැ. හැබැයි මේක හොඳ සාර්ථක ව්‍යාපෘතියක් නම් මේකෙන් හොඳ ප්‍රතිලාභයක් අපිට ලබා ගන්න පුළුවන් නම් අපිට මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ ලොකු වාසියක් තියෙනවා. ඒක නිසා මේ වගේ ව්‍යාපෘතියක් අගයන්න ගියාම අපිට කළමනාකරන ගිණුම්කරණය හඳුන්වා දීපු විශේෂ ක්‍රම පහක් අපිට හඳුන්වා දීලා තියෙනවා. මේ ක්‍රම පහක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. මේකට අපි කියනවා payback period. payback period. පිළිගෙවුම් කාලය. හරි මේ ටෙක්නික් මේ ගන්න පුළුවන් එක එක ක්‍රම වේද. ඊට පස්සේ අනිත් එක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මේකට අපි කියනවා accounting rate of return කියන්නේ ARR කියලා කියනවා. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඊට පස්සේ තව අපිට එකක් කියනවා සුද්ධ වර්තමාන අගය. සුද්ධ වර්තමාන අගය. ඒකට අපි කියනවා net present value කියන්නේ NPV කියලා හඳුන්වනවා. මේ තව ටෙක්නික් එකක්. ඒ කියන්නේ ආයෝජන ඇගයීම කරන්න පුළුවන් තව ටෙක්නික් එකක්. ඊට පස්සේ අභ්‍යන්තර ඵලදා අනුපාතය. අභ්‍යන්තර ප්‍රතිලාභ අනුපාතය කියලා කියනවා. ඔහු මේක මම ඔයාලට කලින් පාඩමේ ඉගෙනුවා හදන විදිහේම IRR internal rate of return. ඊට පස්සේ තව එකම එක අනුපාතයක් තියෙනවා ඔයගොල්ලන්ට ඉගෙන ගන්න. ලාභදායීත්ව දර්ශකය. ලාභදායීත්ව දර්ශකය. ඒකට අපි කියනවා profitability index PI කියලා ඒවා දුන්නා. එතකොට ඔන්න ඔය කියන ටෙක්නික් පහ පාවිච්චි කරලා තමයි highway එක හදන එක හොඳයිද නරකයිද කියලා අපි තීරණය කරන්නේ. නැත්නම් පාලම ඉදිකරන එක හොඳයිද ඉදිකරන එක හොඳ නැද්ද කියලා තීරණය කරන්න මේ කියන ක්‍රමවේද පහ පාවිච්චි කරලා. මම කියන්නේ මේ AAT 3 මට්ටමේ විතරයි පුතේ. මේක chartered වලට ACCA වලට හරි සීමා වලට හරි ගියාම ඔයගොල්ලන්ට මේක මීට වඩා බැරෑරුම මේක තව හොඳට in deeply උගන්වනවා. ඉතින් මම එච්චර උගන්වන්න ඕනේ නැහැ නේ ඔයගොල්ලන්ට. මොකද මගේ දැනුම ඔක්කොම ඔයාලට දීලා වැඩක් නැහැ. ඔයාලට දෙන්න ඕනේ සිලබස් එකට ගැලපෙන දැනුම. එහෙම නෙවෙන්න ඕනේ. නැත්නම් මම දන්න ඔක්කොම ටික උගන්වලා හරියන්නේ නැහැ පුතේ ඔයාලට. මම මෙතනදී කතා කරන්නේ AAT විභාගයේ AAT 3 වන අදියර ලියන ළමයෙක්ට AAT 3 වන අදියර ලියන ළමයෙක්ට ගැලපෙන කළමනාකරන ගිණුම්කරණය තමයි මම මේ අදියරේදී සාකච්ඡා කරන්නේ. ඒතකොට ඔයා AAT 3 හදාරන ළමයෙක් හැටියට ඔයා ඉගෙන ගන්න ඕනේ මේ කියන ටෙක්නික් જાති පහ විතරයි. හරි මේ කියන ටෙක්නික් જાති පහ. ඒ මේවා පාවිච්චි කරලා තමයි යම්කිසි ආයෝජනයක් යම්කිසි ප්‍රතිලාභ ඒ කියන්නේ යම්කිසි ක්‍රමවේදයක් ඒ කියන්නේ ව්‍යාපෘතියක් හොඳයිද ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන එක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන එක හොඳ නැද්ද කියලා අපි තීරණය කරන්නේ මේ කියන ක්‍රමවේද පහ පාවිච්චි කරලා. මේකට අමතරව තව කීපයක් තියෙනවා ඒවා නම් අපි මේවායින්ම පොඩි සංවර්ධනය වෙච්ච තත්ත්වයක්. තව ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි වට්ටම් කළ පිළිගෙවුම් කාලය. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. discounted payback period. ඔකට DPBP කියලා කියනවා. discounted payback period. වට්ටම් කළ පිළිගෙවුම් කාලය. ඊට පස්සේ තව එකක් තියෙනවා උද්ගමනය හා බදු යටතේ සුද්ධ වර්තමාන අගය net present value. එහෙම එකකුත් ඉගෙන ගන්න තියෙනවා. ඒ දෙක අන්තිමට උගන්වනවා ලබන සතියේදී වගේ උගන්වන්නම් ඒ දෙක. ඒවා අද කතා කරන්නේ නැහැ අපි. මට හිතෙන්නේ මේ පහත් අද මම කතා කරන්න බැරුවේ ඇයි පහම. අපි උළුවන් ටිකක් කතා කරමු. මේ පහකුදේ ප්‍රධාන කාරණා දෙකකට අපිට බෙදන්න පුළුවන්. මේ තුන එක කාණ්ඩයක් විදිහට
මේ sorry මේ දෙක එක කාණ්ඩයක් විදියට මේ තුන තවත් කාණ්ඩයක් විදියට. හරි. ඔය දෙක වෙන වෙනම කාණ්ඩ විදියට අපිට බෙදන්න පුළුවන්. මම මෙතන ඉරි ටිකක් ගන්නම් මේක දිනුවා කියලා පේන්න. හරි. මේ ටික වෙන වෙනම කාණ්ඩ දෙකක් විදියට මට බෙදන්න පුළුවන්. එක කාණ්ඩයක් තමයි පිළිගෙවුම් කාලය සහ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. අනිත් කොටස තමයි ශුද්ධ වර්තමානාගයයි අභ්‍යන්තර පළදා අනුපාතයයි ලාභදායීත්ව දර්ශකයයි. දැන් ඔයා ගෙදර හිටගෙන මේ පාඩමේ මේ දැන් ඉගෙන ගන්න වෙලාවේ මේවා මාත් එක්ක කියන්න මේ වචන කටට උරු වෙන්න ඕන. නැත්තම් මේවා හදන්න බෑ විභාගෙ. මම කියන වෙලාවට මාත් එක්ක මේක මුමුණන්න ඒක කියන්න. එතකොට ඔයාලට හොඳට පුළුවන් වෙනවා මේ වචන. එතකොට පිළිගෙවුම් කාලය සහ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මෙන්න මේ වලට කියනවා පුතේ පිළිගෙවුම් කාලය සහ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන මෙන්න මේ අනුපාත දෙකට අපි කියනවා වට්ටම් නොකල ශිල්ප ක්‍රම. වට්ටම් නොකල ශිල්ප ක්‍රම. මේවා වට්ටම් නොකල. ඒ කියන්නේ මුදලේ කාලීනාගේ සැලකිල්ලට අරගෙන අපි ඒවා හදන්නේ නැහැ. ඔය වට්ටම් නොකල ශිල්ප ක්‍රම. ඒතර එහෙනම් මේ තුන මොනවාද? මේ තුන මොනවාද? දැන් ඔයාලට කියන්න පුළුවන්. මේ තුන මොනවාද එන්නේ? වට්ටම් කළ ශිල්ප ක්‍රම. ඒතර ප්‍රධාන ශිල්ප ක්‍රම ಜಾති දෙකක් තියෙනවා. එකක් තමයි වට්ටම් නොකළ ශිල්ප ක්‍රමයි. අනිත් එක තමයි වට්ටම් කළ ශිල්ප ක්‍රමයි. එහෙනම් පාඩම් කරගන්න. ආයෝජන අගයීමේදී භාවිතා කරන්න පුළුවන් වට්ටම් නොකළ ශිල්ප ක්‍රම දෙකයි. කියන්න බලන්න මාත් එක්ක මොනවාද ශිල්ප ක්‍රම දෙක? පිළිගෙවුම් කාලයයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයයි. වට්ටම් නොකළ තමයි ක්‍රම දෙකක් තියෙන්නේ. එකක් තමයි පිළිගෙවුම් කාලය, අනිත් එක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඊට පස්සේ පුතේ වට්ටම් කළ ශිල්ප ක්‍රම දෙකක් තියෙනවා. මොනවාද වට්ටම් කළ ඒවා තුනක් තියෙනවා. මොනවාද මේ වට්ටම් කළ ශිල්ප ක්‍රම තුන? ශුද්ධ වර්තමානාගයයි, අභ්‍යන්තර පළදා අනුපාතයයි, ලාභදායීත්ව දර්ශකයයි. ඔය කියන ಜಾති තුන තමයි අපි ගන්නෙ වට්ටම් කළ ශිල්ප ක්‍රම විදියට. හරි. එහෙනම් පොඩි අනුමාර්ථකාවක් දාගන්න. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම. ලියාගන්න පුතේ ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම. මේ ලියාගන්න යටින් දීර්ඝකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දීර්ඝකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී දීර්ඝකාලීන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ හැකි ශිල්ප ක්‍රම ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක. ප්‍රධාන වර්ග දෙකකට බෙදා දැක්විය හැක. ප්‍රධාන ක්‍රම දෙකකට බෙදා දැක්විය හැක. ප්‍රධාන ක්‍රම දෙකකට බෙදා දැක්විය හැක. ප්‍රධාන ක්‍රම දෙකකට බෙදා දැක්විය හැක. හරි. පොඩි මේ ගැලීම් සටහනක් දාගමු පුතේ අපි. ඔයා මුලින්ම ලියන්න ප්‍රාග්ධන ඇගීමේ ශිල්ප ක්‍රම කියන. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම කියලා දාන්න. දාලා මේක දෙකකට බෙදා ගන්න. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම කියලා උඩින් දාගන්න. දාලා මේක දෙකකට බෙදා ගන්න. ප්‍රාග්ධන ආයෝජන ඇගීමේ ශිල්ප ක්‍රම කියලා දාලා එක කොටස් දෙකකට බෙදා ගන්න පුතේ.
බෙදාගත්තද? හරි. එක පැත්තක ලියන්න වට්ටම් නොකල ශිල්ප ක්‍රම. වට්ටම් නොකල ශිල්ප ක්‍රම. වට්ටම් නොකල ශිල්ප ක්‍රම. අනිත් පැත්ත ලියා ගන්න වට්ටම් කළ ශිල්ප ක්‍රම. එක පැත්තක වට්ටම් නොකල ශිල්ප ක්‍රම අනිත් පැත්තේ වට්ටම් කළ ශිල්ප ක්‍රම. හරි මේ පැත්තේ වට්ටම් නොකල ශිල්ප ක්‍රම මේ පැත්තේ නොකල හරියට ලියා ගන්න පටලන්න එපා. මේ පැත්තේ වට්ටම් නොකල ශිල්ප ක්‍රම මේ පැත්තේ පුතේ වට්ටම් කළ ශිල්ප ක්‍රම. වට්ටම් කළ ශිල්ප ක්‍රම. හරි මේ පැත්තේ වට්ටම් නොකල ශිල්ප ක්‍රම මේ පැත්තේ වට්ටම් කළ ශිල්ප ක්‍රම. වට්ටම් කළ ශිල්ප ක්‍රම. වට්ටම් කළ ශිල්ප ක්‍රම. වට්ටම් කළ ශිල්ප ක්‍රම. හරි. වට්ටම් නොකළ ශිල්ප ක්‍රම ඇතුලේ වට්ටම් නොකළ ශිල්ප ක්‍රම කියන එක යටතේ දාගන්න ප්‍රධාන අවස්ථා දෙකයි. මේ යටතේ අවස්ථා දෙකයි. පළවෙනි එක ලියා ගන්න පුතේ. පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. වරාණ ඇතුලේ ලියා ගන්න payback period. පිළිගෙවුම් කාලය වරාණ ඇතුලේ payback period. අනිත් එක ලියා ගන්න ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒක යටතේ ARR accounting rate of return කියන්නේ ARR. හරිද? ඒක ලියාගෙන ඉවරයිද? වට්ටම් නොකල ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පිළිගෙවුම් කාලය payback period. අනිත් එක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ARR. හරි නේද? ඊට පස්සේ අනිත් පැත්තේ ගන්න වට්ටම් කළ ශිල්ප ක්‍රම. වට්ටම් කළ ශිල්ප ක්‍රම වල ಜಾති පහක් තියෙනවා. හරි ಜಾති තුනක් නෙමෙයි ಜಾති පහක්ම අපි ලියාගමු. ලියනකොට පහම ලියාගමු. ಜಾති පහක් තියෙනවා. ಜಾති පහක් තියෙනවා වට්ටම් කළ ශිල්ප ක්‍රම. පළවෙනි එක ගන්න පුතේ. පළවෙනි එක शुद्ध वर्तमान අගය. ඉතින් शुद्ध वर्तमान අගය. ඔය කම්මැලි නැතුව එක දිගට පිළිවෙට ලියා ගන්න නෝට් එක ලස්සනට. මොකද මේ තියරි අමාරුයිනේ. ඔයගොල්ලෝ එදිනෙදා ලෝකෙදී මේවා පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිසා නෝට් එක කටුවට ලියා ගන්න එපා. මම බොහොම හිමින් නෝට් එක දෙන්නේ. ඒක නිසා ලියද්දි පුතේ නෝට් එක පිළිවෙලට ලියා ගන්න. සම්පූර්ණව ලියා ගන්න. කටුවට දැන් මම තේරුම් කරද්දි මේවා කිරි කරලා ලිව්වට ඔයගොල්ලෝ කිරි කරලා ලියන්න එපා. එහෙම ඕනේ නැහනේ. ඔයාලා ලියද්දි පිළිවෙලට ලස්සන ලියා ගන්න ලියනකොට. වට්ටම් කළ ශිල්ප ක්‍රමය ඇතුලේ ඒක සුද්ධ වර්තමාන අගය වරහන් ඇතුලේ දාගන්න NPV net present value කියන්නේ. පළවෙනි එක තමයි NPV net present value. ඊළඟ එක දාගන්න අභ්‍යන්තර ඵලදා අනුපාතය. අභ්‍යන්තර ඵලදා අනුපාතය IRR අභ්‍යන්තර ඵලදා අනුපාතය IRR. අභ්‍යන්තර ඵලදා අනුපාතය IRR.
හරි IRR හරි IRR අභ්‍යන්තර ඵලදා අනුපාත ඊළඟ එක දාගන්න පුතේ ලාභදායීත්ව දර්ශකය profitability index ලාභදායීත්ව දර්ශකය PI PI ලාභදායීත්ව දර්ශකය ඊට පස්සේ ලියාගන්න වට්ටම් කළ පිළිගෙවුම් කාලය වට්ටම් කළ පිළිගෙවුම් කාලය discounted payback period වට්ටම් කළ පිළිගෙවුම් කාලය වට්ටම් කළ පිළිගෙවුම් කාලය discounted payback period ඊට පස්සේ අවසාන එක උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය හරි උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය උද්ධමනය හා බදු යටතේ ශුද්ධ වර්තමාන අගය NPV under tax and inflation and tax NPV under inflation and tax NPV UIT හරි එතකොට ඕවා තමයි ටෙක්නික් ටික අපි ඉගෙන ගන්න තියෙන්නේ ඔය තියෙන එක එක ටෙක්නික් තමයි අපි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ කොහොමද මේ එක එක ක්‍රමවේද පාවිච්චි කරලා පිළිගෙවුම් මේක ව්‍යාපෘති හොඳයිද ව්‍යාපෘති හොඳ නැද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩම යටතේ අපි සාකච්ඡා කරන්නේ. හරි එහෙනම් පුතේ ඔගේ මුලින්ම අපි අද දවසේ සාකච්ඡා කරමු මේ වට්ටම් නොකළ ශිල්ප ක්‍රම ගැන. ඒතර වට්ටම් නොකළ ශිල්ප ක්‍රම ප්‍රධාන ಜಾති දෙකයි. මොනවාද ප්‍රධාන ಜಾති දෙක? එකක් තමයි මොකක්ද? පිළිගෙවුම් කාලය. අනිත් එක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. එහෙනම් මේ ක්‍රම දෙක යටතේ අපි බලමු. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයයි පිළිගෙවුම් කාලයයි ගණනය කරන්න කොහොමද කියලා මේ පැත්ත මුලින් ඉවර කරගෙන. ඊට පස්සේ අපිට වෙලා තිබ්බොත් අපි අද මේ පැත්තට එමු. නැති වුණොත් මේ පැත්ත ලබන සතිය සාකච්ඡා කරමු. පුළුවන් බලමු. පුළුවන් ප්‍රමාණයක් කරමු. අද දැන් 8:20යි මම රෑ 9 වෙනකන් සාකච්ඡා කරනවා මේක. හරි එහෙනම් අනුමානිකාවක් ගන්න පුතේ. දැන් ඔයාලට ඒ ක්‍රමවේද පහම ඔක්කොම ටික ඉගෙනවනේ මම මේ පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන ශිල්ප ක්‍රම මේ මාතෘකා ටික තමයි ඉස්සරහට ඉගෙන ගන්න. එහෙනම් පළවෙනි මාතෘකාව දාගන්න පිළිගෙවුම් කාලය. පළවෙනි මාතෘකාව දාගන්න පිළිගෙවුම් කාලය. පළවෙනි මාතෘකාව දාගන්න පිළිගෙවුම් කාලය. පිළිගෙවුම් කාලය. අපි බලමු පිළිගෙවුම් කාලය කියන්නේ මොකක්ද? පළවෙනි එක දාගන්න පිළිගෙවුම් කාලය.
හරි සරලව පිළිගෙවුම් කාලය කියන්නේ මොකක්ද කියලා කිව්වොත් මෙච්චරයි. හරි සරලව අහගන්න මම ඊට පස්සේ නෝට් එක දෙන්නම් ලියා ගන්න. පිළිගෙවුම් කාලය. payback period. පිළිගෙවුම් කාලය. මේ කියන්නේ අපි දැන් හිතන්නකෝ පුතේ බිඳුව වර්ෂයේදී රුපියල් 100ක් ව්‍යාපෘතියකට ආයෝජනය කරා කියලා. පළවෙනි අවුරුද්දේ මේ ව්‍යාපෘතියෙන් රුපියල් 20ක් හම් වෙනවා. බිඳුව අවුරුද්ද කියන්නේ මේ දැන් දාන සල්ලි. දැන් අපි රුපියල් 100ක් මේ ව්‍යාපෘතියට දාලා. ඉන්ටර්නෙට් එකේ තියෙන ව්‍යාපෘති නෙමෙයි ඈ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ජොබ්ස් තියෙන මේ දවස්වල රුපියල් 100ක් ආයෝජනය කරලා පටන් ගන්න. ආදායම 80 විතර. ඒ විකාර ඒ මල විකාර නෙමෙයි මේ කියන්නේ. ඒවා නෙමෙයි මේ කියන්නේ වැරදියට තේරුම් ගන්න එපා. දැන් යන් ජෙනරේෂන් එක එහෙමනේ. ඒ වගේ පැටර්න් එකකින් හිතන්නේ. එහෙම නෙමෙයි. මේ කියන්නේ මේ මොකක් හරි භෞතික වස්තුවක් ඉදි කරන්න යන ව්‍යාපෘතිය. ඒක software එකක් develop කරන්න උනත් ප්‍රශ්නයක් නෑ. එහෙම අවුලක් නෑ. ඒක long term project එකක්. ඒකට අපි මුලින්ම අපි මිලියන 100ක් 100 මිලියන් දාලා තමයි පටන් ගන්නේ. පළවෙනි අවුරුද්දේ මිලියන 20ක මුදල් ලේමක් තියෙනවා. දෙවෙනි අවුරුද්දේ අපිට මිලියන 30ක් එනවා. තුන්වෙනි අවුරුද්දේ අපිට මිලියන 50ක් එනවා. හතරවෙනි අවුරුද්දේ අපිට මිලියන 40ක් එනවා. පස්වෙනි අවුරුද්දේ අපිට මිලියන 10ක් එනවා. දැන් එහෙනම් බලමු අපි මේ පිළිගෙවුම් කාලය කියන්නේ මොකක්ද? හරිම සරලයි. හරිම සරලයි මොකද්ද පිළිගෙවුම් කාලය කියන්නේ කියලා උනා ගන්න. දැන් පුතේ පළවෙනි අවුරුද්දේ මිලියන 100ක් දාපුවාම අපි පිළිගෙවුම් කාලය කියලා අදහස් කරන්නේ මේ දාපු රුපියල් 100 නැවත අය වෙන්න යන කාල සීමාවට කියනවා පිළිගෙවුම් කාලය කියලා. මුලින් රුපියල් 100ක් අපි ආයෝජනය කරා නම් ඒ ආයෝජනය කරපු රුපියල් 100 නැවත අපිට අය වෙන්න යන කාලයට තමයි කියන්නේ පිළිගෙවුම් කාලය කියලා. payback period එක. ඒතර බලන්න. දැන් පළවෙනි අවුරුද්දේ 100ක් දාපුවාම අපිට 100ම අය වෙන්න තියෙනවා. 100ම අය වෙන්න තියෙනවා. ඒකෙන් 20ක් ආපුවාම තව අපිට 80ක් අය වෙන්න තියෙනවා දෙවෙනි අවුරුද්දේ. මේ 80ෙන් 30ක් ආපුවාම තව අපිට 50ක් අය වෙන්න තියෙනවා. මේ 50න් 50ම ආපුවාම තව අපිට අය වෙන්න දෙයක් නැහැ. ඔන්න මෙතනින් අපි අර මුලින් දාපු රුපියල් 100 අපිට ආවරණය වෙලා ඉවරයි. ඒතකොට මෙතනින් පස්සේ තියෙන ඒවා අපිට වැඩක් නැහැ. අපි ඒවා සැලකිල්ලට ගන්නේ නැහැ. මූලික ආයෝජනය ආවරණය වුණාට පස්සේ අපිට වැඩක් නැහැ. ඒතකොට අපි මේ ගානට උත්තරේ විදියට ලියන්න පුළුවන්. පිළිගෙවුම් කාලය සමානයි අවුරුදු 3යි. හරිම ලේසිම ටෙක්නික් එකක් තමයි මේ පිළිගෙවුම් කාලය කියලා කියන්නේ. හරිම ලේසි. මාර ලේසි. පිළිගෙවුම් කාලය. ඒක මූලික ආයෝජනය මේ මුලින් දාපු සල්ලි ටික ආවරණය වෙන්න යන කාල සීමාවට අපි කියනවා පිළිගෙවුම් කාලය කියලා. කොහොමද ගණනය කරගන්නේ? මූලික ආයෝජනයෙන් අර ලැබෙන මුදල් ටික අඩු කරලා ගන්නවා. ගත්තාම රුපියල් එක්කම අය වෙලා ඉවර වෙන්නේ තුන්වෙනි වසරේදී. 50න් 50ම අය වුණා. ඒතකොට තව අය වෙන්න දෙයක් නැහැ බින්දුව. ඒතර මෙන්න මේ කාල සීමාව, ඒ කියන්නේ මූලික ආයෝජනය අපිට අය වෙන්න අවුරුදු 3ක් යනවා. ඒතකොට පිළිගෙවුම් කාලය විදිහට හඳුන්වන්නේ අපි අවුරුදු 3ක්. එතකොට මේ කාලය දිගු වෙන එකද හොඳ මේ කාලය කෙටි වෙන එකද හොඳ? දාන්න බලන්න මැසේජ් එක. මේ කාලය පිළිගෙවුම් කාලය වැඩි වෙන එකද හොඳ? පිළිගෙවුම් කාලය අඩු වෙන එකද හොඳ? මොකද හිතන්නේ? මේ අවුරුදු 3 වැඩි වෙන එකවදයිද අඩු වෙන එකවද? කට්ටියගේ මැසේජස් එනවා. ඔව්. අඩු වීම, අඩු වෙන එක, අඩු වෙන එක. ඔව්. ඔව් අනිවාර්යයෙන්. එහෙනම් මතක තියාගන්න අපි ව්‍යාපෘතියක් තෝරගන්න ගියාම පුතේ මේ පිළිගෙවුම් කාලය, මේ කියන කාලය පුළුවන් තරම් අඩු වෙනවා නම් ඒ අඩුම ව්‍යාපෘතිය තමයි අපි තෝරගන්නේ. හැබැයි ඒකේ ප්‍රශ්න තියෙනවා නැත්තේ නෑ. නමුත් අපි පිළිගෙවුම් කාලය මත පදනම් වෙලා ව්‍යාපෘතියක් තෝරගන්න ගියාම අපි තෝරගන්න ඕනේ මේ පුළුවන් තරම් මේ කාලේ අඩුවෙන්ම තියෙන ව්‍යාපෘතියට තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ඒ පුතේ දාපු සල්ලි ඉක්මනට අය වෙනවා නම් අපි සතුටුයි. ඒක නිසා මතක තියාගන්න පිළිගෙවුම් කාලය පුළුවන් තරම් අඩු වෙනවා නම් ඒ ව්‍යාපෘතිය තමයි යෝග්‍යතම ව්‍යාපෘතිය විදියට අපි හඳුනා ගැනීම කරන්නේ. හරි ලියාගන්න. ප්‍රාග්ධන ආයෝජන ව්‍යාපෘතියක
මුදල් ගලා එම් මුදල් ගලා එම් මුදල් ගලා එම් මුදල් ගලා යෑම වලට සමාන වීම සඳහා මුදල් ගලා එම් මුදල් ගලා යෑම වලට සමාන වීම සඳහා මුදල් ගලා එම් මුදල් ගලා යෑම වලට සමාන වීම සඳහා මුදල් ගලා එම් මුදල් ගලා යෑම වලට සමාන වීම සඳහා ගතවන කාලය ගතවන කාලය ගතවන කාලය ගතවන කාලය පිළිගෙවුම් කාලය වශයෙන් හඳුන්වයි. ගතවන කාලය පිළිගෙවුම් කාලය වශයෙන් හඳුන්වයි. පිළිගෙවුම් කාලය වශයෙන් හඳුන්වයි. පිළිගෙවුම් කාලය ඉතා අඩු වර්ෂ ගණනක් ගන්නා ව්‍යාපෘතිය පිළිගෙවුම් කාලය ඉතා අඩු වර්ෂ ගණනක් ලබා ගන්නා ව්‍යාපෘතිය ඉතා අඩු කාලයක් ගන්නා ව්‍යාපෘතිය ඉතා අඩු වර්ෂ ගණනක් ගන්නා ව්‍යාපෘතිය යෝග්‍යතම ව්‍යාපෘතිය ලෙස පිළිගෙවුම් කාලක්‍රමයේදී තීරණය කරයි. යෝග්‍යතම ව්‍යාපෘතිය ලෙස පිළිගෙවුම් කාලක්‍රමයේදී තීරණය කරයි. යෝග්‍යතම ව්‍යාපෘතිය ලෙස පිළිගෙවුම් කාලක්‍රමයේදී තීරණය කරයි. හරි. අපි එනමුද උදාහරණයක් ලියාගමු. ලියන්න බලන්න උදාහරණයක් ලියාගන්න. මෙහෙම ලියන්න. සීමා සහිත විහග පොදු සමාගම නව ව්‍යාපෘතියක් පිළිබඳ සලකා බලමින් සිටින අතර එහි ආරම්භක ආයෝජනය රුපියල් මිලියන 60ක් වේ. රුපියල් මිලියන 60ක් වේ. හරි. ඊට පස්සේ ඇස්තමේන්තුගත ෂෙයාර් වීම වලට පෙර ලාභය පහත පරිදි වේ. ඇස්තමේන්තුගත ෂෙයාර් වීම වලට පෙර ලාභය පහත පරිදි වේ. හරි.
එහෙම කියලා මේ ටික ලියා ගන්න එතන පල්ලයට. ඇස්තමේන්තුගත ෂෙයා වීම වලට පෙර ලාභය පහත පරිදි ඔක ලියාගෙන ඉවර වෙලා මැසේජ් එකක් දාන්න පුතේ ඉවරයි කියලා. හරිනේ ළමයි බොහෝ දෙනා ඉවරයි. හරි එතකොට මිලියන 60ක් ආයෝජනය කරනවා. ඒකේ මුදල් ලැබෙන්නේ පළවෙනි අවුරුද්දේ මිලියන 20යි ඊළඟ අවුරුද්දේ මිලියන 30යි. ඔය දහස් වලින් තියෙන එකයි මම මිලියන කියලා කියන්නේ. මේක තව බිඳු තුනක් එනවා. ඒක දහස් වලින් තියෙන මිලියන 30යි මිලියන 40යි මිලියන 50යි මිලියන 60යි. ආන්නේ ව්‍යාපෘතිය පිළිගෙවුම් කාලය ගණනය කිරීම සහ ව්‍යාපෘතිය තෝරාගත යුතු දයන් සඳහන් කිරීම කරන්න කියලා කියන්නේ. හරි. එහෙනම් අපි බලමු මේ වගේ පොඩි වගුවක් හදලා බලමු ඉතින් නේ කොච්චර කාලයක් මේ වැඩේට යනවද කියලා. හරි. අපි මේ ගන්නවා වර්ෂ ගාන මුදල් ප්‍රවාහය සමුච්චිත මුදල් ප්‍රවාහය මුදල් ප්‍රවාහයයි සමුච්චිත මුදල් ප්‍රවාහය. ඒතකොට ඔක්කොම රුපියල් මිලියන වලින් මම හදන්න යන්නේ. රුපියල් මිලියන. දැන් බිඳුව වර්ෂයේදී අපි ආයෝජනය කරන්න කීයද උදේ මිලියන 60. ඒ කියන්නේ මිලියන 60ක් ගෙවන හින්දා මිලියන 60 ඍණ කියලා දානවා. ඒතකොට සමුච්චිතය කියන්නේ මේ වෙනකොට එකතු වෙන්න තියෙන ගාණ මිලියන 60ක් එකතු වෙනවා. ඒතර පළවෙනි අවුරුද්දේ මිලියන 20ක මුදල් ප්‍රවාහයක් වෙනවා.
ඒක තව ආයෙ වෙන්න තියෙන මිලියන 40යි. දෙවෙනි අවුරුද්දේ මිලියන 30ක් වෙනවා. ඒක තව ආයෙ වෙන්න තියෙන්නේ මිලියන 10යි. 40ට 30ක් ආපුවම තව තියෙන 10යි ආයෙ වෙන්නේ. උත්තරේ වල තියෙනවා අවුරුදු 2යි මාස 3යි කියලා. බලමු පුතේ. සමහර විට ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ මිලියන 40ක් ආයෙ වෙනවා. මිලියන 40ක් වෙනවා. 20යි 30යි 40ක් වෙනවා. හැබැයි තුන්වෙනි අවුරුද්දේ මිලියන 40ම ඕනේ නැහැ නේද? එතකොට මිලියන 40න් මිලියන 10යි ඕනේ. අපි බලමු මාස කීයක් යනවාද? ඒකෙන් 12න් වැඩි කරමු. ඒ කියන්නේ 10ම ඕනේ නැහැ. මිලියන 40ක් එනවා. 40න් 10යි ඕනේ. ඒ කියන්නේ ඒකෙන් භාගයක් ආගෙන මාස කීයක් යනවාද කියලා බලන්න. එහෙනම් මෙතන මාස යනවා කීයද? මෙතන ඔහොම දාන්න පුළුවන් මාස 3යි. එහෙනම් පිළිගෙවුම් කාලය සමානයි අවුරුදු 3යි මාස 3යි. අවුරුදු 2යි මාස 3යි. එහෙනම් අපේ උත්තරේ හරියටම හරි අපේ දරුවා වලදී අවුරුදු 2යි මාස 3යි. එතනින් පස්සේ තියෙන මුදල් ප්‍රවාහයන් අපිට වැඩක් නැහැ. අවුරුදු 2යි මාස 3යි. ඒකට අපි කියනවා පිළිගෙවුම් කාලය කියලා. අවුරුදු 2යි මාස 3යි. මේ ආදායම් ඉක්මන. අවුරුදු 2යි මාස 3යි. හරි මේක ඉවර වෙච්ච ළමයි ඊට පස්සේ මාතෘකාවක් දාගන්න පුතේ පිළිගෙවුම් කාලයේ ක්‍රමයේ වාසි. පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි. අපි වාසි දෙක තුනකුත් ලියාගමු. පිළිගෙවුම් කාල ක්‍රමයේ වාසි කියලා අනුමාර්ථකාවක් දාලා ලියාගන්න එකක් තමයි ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ඊළඟ තව වාසියක් තමයි ලාභය මත පදනම් නොවන බැවින් ලාභය මත පදනම් නොවන බැවින් මුදල් ඉක්මනින් අය කරගත හැකි වීම. ලාභය මත පදනම් නොවන බැවින් මුදල් ඉක්මනින් අය කරගත හැකි වීම. හරි ඊළඟට දාගන්න පුතේ පිළිගෙවුම් කාල ක්‍රමයේ අවාසි. පිළිගෙවුම් කාල ක්‍රමයේ අවාසි. ඉතින් පළවෙනි එක මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට නොගැනීම. මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට නොගැනීම.
ඊළඟ එක පිළිගියුම් කාලයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ පිළිගියුම් කාලයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ පිළිබඳ අවධානය යොමු නොකිරීම. පිළිගියුම් කාලයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ පිළිබඳ අවධානය යොමු නොකිරීම. හරි පිළිගියුම් කාල ක්‍රමයෙන් පසු ඇතිවන මුදල් ප්‍රවාහ පිළිබඳ අවධානය යොමු නොකිරීම. හරි ඊළඟ ගණුතේ ඊළඟ මාතෘකාව ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මේක ඉවරයි ඈ. දැන් අපි ඊළඟ මාතෘකාවට යමු. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. හරි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. මේකට අපි කියනවා accounting rate of return. හරි මේ ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීම හරිම පහසුයි පුතා. මේ ගණනය කිරීම හරිම පහසුයි. මේක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියපුවාම මේ මූල ගිණුම්කරණයේ පාවිච්චි කරන අනුපාතය තමයි අපි පාවිච්චි කරන්නේ. මේක ගණනය කරන්න හරිම ලේසි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හදන්නේ සාමාන්‍ය වාර්ෂික ලාභය මූලික ආයෝජනයෙන් බෙදලා මූලික ආයෝජනයෙන් බෙදලා 100න් වැඩි කරනවා. ඒතරයි බලවොත් දැන් හිතන්නකෝ සාමාන්‍ය වාර්ෂික ලාභය කියන්නේ ගිණුම් කරන ලාභය. ඒ කියන්නේ ෂෙයා අඩු කරලාද ෂෙයා අඩු කරන්නේ නැතුවද? ෂෙයා අඩු කරලා. එතකොට අවුරුද්දකට ලැබෙන ලාභය 50යි නම් මූලික ආයෝජනය 500යි නම් බලනවා 100ට අනුපාතයක් විදියට. එතකොට අනුපාතය එනවා 110යි කියලා. එතකොට මේ වගේ අනුපාතයක්, ඒ කියන්නේ අපිට ලැබෙන ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය පුළුවන් තරම් වැඩි වෙන එකද හොද අඩු වෙන එකද හොද? ප්‍රතිලාභය ගිණුම් කරන ප්‍රතිලාභ මූලික ආයෝජනයට ලැබෙන ලාභය වැඩි වෙන එකද හොද අඩු වෙන එකද හොද? මොකද හිතන්නේ? ඔයාලා මැසේජ් එකක් දාන්න බලන්න Zoom එක. මේකට ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන තරමට හොදයි. වැඩි වෙන එක හොදයි. ඒ කියන්නේ පුතේ අපිට ලැබෙන ප්‍රතිලාභය දැන් ආයෝජනයේ ප්‍රතිලාභය 10%ක් ලැබෙනවා. ආයෝජනයේ ප්‍රතිලාභය 20%ක් ලැබෙනවා. ආයෝජනයේ ප්‍රතිලාභය 30%ක් ලැබෙනවා. අන්න ඒ වගේ ඒ ප්‍රතිලාභය එන්න වැඩි වුණොත් ඒක අපිට ලොකු වාසියක් වෙනවා. ඒක නිසා අපිට මතක තියාගන්න පිළිගෙවුම් කාලයේදී අඩුම පිළිගෙවුම් කාලයක් කියන එක අපි තෝරගත්තට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ දිහා බලද්දී ARR දිහා බලද්දී අඩුම ARR අගයක් වැඩිම ARR අගයක් තියෙන එක. ඒ කියන්නේ වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් තියෙන එක තමයි අපි තෝරා ගැනීම කරන්න ඕනේ. හරි. එහෙනම් ලියා ගන්න ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්නකෝ.
ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ යන්නෙන් අදහස් කෙරෙන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ යන්නෙන් අදහස් කෙරෙන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ යන්නෙන් අදහස් කෙරෙන්නේ මූලික ආයෝජනය හා සසඳන සංසන්දනය කරනු ලබන විට මූලික ආයෝජනය හා සංසන්දනය කරනු ලබන විට සංසන්දනය කරනු ලබන විට කිසියම් ආයෝජනයකින් හෝ වත්කමකින් කිසියම් ආයෝජනයකින් හෝ වත්කමකින් අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභ අනුපාතයයි අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභ අනුපාතයයි අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභ අනුපාතයයි හරි අපේක්ෂා කරනු ලබන ප්‍රතිලාභ අනුපාතයයි ඒ අනුපාතය ලියා ගන්න පුතේ මේ අනුපාතය ලියා ගන්න මේ සූත්‍රය ලියා ගන්න ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි सामान्य वार्षिक लाभे बेदना मूलिक आयोजने වැඩි කරනවා 100 ලියා ගන්න සූත්‍රය हरी ARR हरන सूत्र लिया गया सामान्य वार्षिक लाभे बेदනවා मूलिक आयोजन වැඩි කරනවා 100 හරි එහෙනම් අභ්‍යාසයක් ලියා ගන්න පුතේ පල්ලෙයි මම කියනවා ඔයගොල්ලෝ ලියා ගන්න අභ්‍යාසයක් ලියා ගන්න මෙහෙම ලියන්න අභ්‍යාසයක් රුපියල් 2,50,000ක ආරම්භක ආයෝජනයක් පවතින රුපියල් 2,50,000ක ආරම්භක ආයෝජනයක් පවතින ව්‍යාපෘතියක් පිළිබඳව සලකා බලනු ලබයි එමගින් මීළඟ වර්ෂ 5ක කාලය තුල ආදායමක් ඉපයීමට අපේක්ෂා කරයි. ඊට අදාළ විස්තර පහත පරිදි වේ. ඊට අදාළ විස්තර පහත පරිදි වේ. ඊට අදාළ විස්තර පහත පරිදි වේ. හරි ලියා ගන්න පුතේ පළවෙනි එක. පළවෙනි ලියා ගන්න. ආරම්භක ආයෝජනය රුපියල් 2,50,000යි. ආරම්භක ආයෝජනය රුපියල් 2,50,000යි. වර්ෂයකට අපේක්ෂිත ආදායම රුපියල් 70,000යි.
වර්ෂයකට අපේක්ෂිත ආදායම රුපියල් 70000යි. කාල සීමාව අවුරුදු 5යි. කාල සීමාව අවුරුදු 5යි. පළවෙනි ලියාගන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්න. හදලා බලන්න පුතේ සූත්‍රය එළිය. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත හදලා මැසේජ් එකක් දානවා කීයද අනුපාතය එන්නේ කියලා. මේ සූත්‍රය තමයි ලියන්න ඕනේ. සියයට 28යි කියලා එනවා. බලන්න. සාමාන්‍ය වාර්ෂික ලාභය රුපියල් 70000යි. මේ සූත්‍රය ලියන්න පුතේ සූත්‍රය ලියලා ආදේශ කරන්න. ඊට පස්සේ වර්ෂයකට මූලික ආයෝජනය රුපියල් 2,50,000යි. මේක 100න් වැඩි කරපුවාම 128යි. අනුපාතය 128යි. හරි 128යි. හරිනේ 128යි. මේක ලියාගෙන ඉවරයි නේද යාළුවනේ? අපි ඊළඟට මෙන්න මේ අභ්‍යාසය කරමු. මේ අභ්‍යාසය ලියාගන්න බලන්න. අභ්‍යාසය ලියාගෙන මම මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා.
ඉවරයි නේද? right. අපි නම් ගාන එකපාරක් කියවගමු බලන්න. කිසියම් සමාගමක අපේක්ෂිත දිනුම් කරන ප්‍රතිලාභ අනුපාතය 6ක් වන අතර පහත ව්‍යාපෘති ගැන සලකා බලනු ලබයි. වත්කමේ ප්‍රාග්ධන පිරිවැය දිනුම් කරන ප්‍රතිලාභ අනුපාතය 6ක් තියාගන්න ඕනලු. 100ට 6ට වඩා වැඩි වුණොත් මේ ව්‍යාපෘතිය තෝරගන්නවා. 100ට 6ට වඩා අඩු වුණොත් දිනුම් කරන ප්‍රතිලාභ අනුපාතය අපි මේ ව්‍යාපෘතිය අතාරිනවා. ඒක තමයි නීතිය. වත්කමේ ප්‍රාග්ධන පිරිවැය මිලියන 80යි. ඇස්තමේන්දුගත ජීව කාලය වර්ෂ 4යි. ඇස්තමේන්දුගත ෂෙයාර් පෙර ලාභය. එතන අන්ඩර්ලයින් කරගන්න ෂෙයාර් පෙර ලාභය. දැන් අපිට ඕනේ ෂෙයාර් පසු ලාභය. ෂෙයාර් අඩු කරාට පස්සේ ගිණුම් කරන ලාභය. අපිට ඕනේ ගිණුම් කරන ලාභය. නමුත් මෙතන තියෙන ෂෙයාර් පෙර ලාභය. ෂෙයාර් පෙර ලාභය අපිට හරියන්නේ නැහැ. ඔකෙන් ෂෙයාර් අඩු කරලා ෂෙයාර් පසු ලාභය කියන ගිණුම් කරන ලාභය හොයා ගන්න ඕනේ. වර්ෂ 1ේදී මිලියන 20යි, 2ේදී මිලියන 25යි, 3ේදී මිලියන 35යි, 4ේදී මිලියන 25යි. ප්‍රාග්ධන වත්කම වර්ෂයකට ඒ පිරිවැය මත 25ක අනුපාතයක් යටතේ ෂෙයාර් කරුණු ලබන අතර එහි සුන්ගුණ අගයක් නොමැත. අර ෂෙයාර් අනුපාතය දීලා තියෙනවා. දැන් අපි ෂෙයාර් ටික අඩු කරලා තමයි ගන්න ඕනේ.
ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කිරීම සහ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ යුතුද යන්න සඳහන් කිරීම තමයි අපි කරන්න ඕනේ. හරි. එහෙනම් මුලින්ම සූත්‍රය දාගන්න ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සමානයි. सामान्य वार्षिक लाभය බෙදනවා මූලික ආයෝජන. सामान्य वार्षिक लाभය බෙදනවා මූලික ආයෝජන. දැන් මුලින් අපිට මෙතන මූලික ආයෝජනයේ දීලා තියෙනවා. මිලියන 80යි. මිලියන 80යි කියලා දීලා තියෙනවා. නමුත් सामान्य वार्षिक लाभය දීලා නැහැ අපිට 100න් වැඩි කරගන්න. එන අපි හොයා ගන්න ඕන බදු පසු ලාභය කීයද කියලා. හරි පොඩි පෙර වැඩක් කරමු මෙතන. පෙර වැඩ රුපියල් 1000 වලින්. හරි. ඒකේ බදු පෙර ලාභය ගමු. sorry ෂෙයාර් පෙර ලාභය. ෂෙයාර් පෙර ලාභය. ඉබේනේ ෂෙයාර් පෙර ලාභය. ෂෙයාර් පෙර ලාභය 2010යි 25000යි 35000යි 2010යි 25000යි 35000යි ආයි 20000යි 25000යි මොකද අපිට ඕනේ සාමාන්‍ය වාර්ෂික ලාභය. ලාභය ඉන්න ඕනේ ෂෙයාර් පෙර ලාභය නෙමෙයි ෂෙයාර් පසු ලාභය ඉන්න ඕනේ. මේකෙන් අඩු කරන්න ඕන පුතා ෂෙයාර් ටික. ඒතකොට තමයි ලාභය එන්නේ. ඒතකොට තමයි ලාභය එන්නේ. දැන් ෂෙයාර් ටික කොහොමද හොයාගන්නේ? ෂෙයාර් කියලා කියන්නේ අවුරුද්දක ෂෙයාර්. මම මෙතනින් ගණනය කරනවා වාර්ෂික ෂෙයාර්. 80000ට 125 ගානේ ෂෙයාර් කරන්නේ. 125 ගානේ තමයි ෂෙයාර් කරන්නේ. ඒ කියන්නේ අවුරුද්දක ෂෙයාර් රුපියල් 20000. එතකොට හැම අවුරුද්දෙම රුපියල් 20000 ගානේ ෂෙයාර් ටික අයින් කරන්න ඕන. දැන් අවුරුද්දෙම 20000 ගානේ අයින් කරමු බලන්න. 20000යි 20000යි හැම අවුරුද්දෙම අයින් කරන්න පුතේ රුපියල් 20000. දැන් බලමු ලාභය කොච්චර දෙන්නේ කියලා. පළවෙනි අවුරුද්දේ 20000න් 20000ම අඩු වුණාම ලාභය බිඳුවයි. 25000න් 20000 අඩු වුණාම දෙවෙනි අවුරුද්දේ ලාභය රුපියල් 5000යි. තුන්වෙනි අවුරුද්දේ ලාභය 15000ක් තියෙනවා. හතරවෙනි අවුරුද්දේ ලාභය 5000ක් තියෙනවා. එහෙනම් අවුරුදු හතරෙම ලාභය කීයක් තියෙනවද පුතා? රුපියල් 25000ක ලාභයක් තියෙනවා. රුපියල් 25000ක ලාභයක් තියෙනවා. බලන්න උතන වෙනකන් ලියලා. රුපියල් 25000ක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ ෂෙයාර් වලට පසු ලාභය. අපි අතනට දාන්න ඕනේ මේ වාර්ෂික ලාභයේද සාමාන්‍ය වාර්ෂික ලාභයේද? මෙතනට දාන්න ඕනේ. සාමාන්‍ය වාර්ෂික ලාභය. මේ තියෙන වාර්ෂික ලාභ ඔක්කොම එකතුව තමයි 25000 කියන්නේ. ඒතකොට සාමාන්‍ය වාර්ෂික ලාභය හදන්නේ මම මෙතන කියන්න. सामान्य वार्षिक लाभය හදන්නේ सामान्य वार्षिक लाभය හදන්නේ මේ ලාභ ඔක්කොම එකතුව කීයක් තියෙනවද පුතේ? අතන ඔක්කොම එකතුව 25000ක් තියෙනවා. එහෙනම් ඔය 25000 බෙදනවා අවුරුදු 4. ඒ අවුරුදු 4යි මේ ව්‍යාපෘතිය යන්නේ. ඒතකොට අවුරුද්දක සාමාන්‍ය ලාභය කීයද? අවුරුද්දක සාමාන්‍ය ලාභය 6000 බෙදලා බලන්න. 6000 ගණනක් එනවා නේ. 25000 අතරෙන් බෙදුනම 6250යි. මේ තමයි සාමාන්‍ය වාර්ෂික ලාභය. එහෙනම් සාමාන්‍ය වාර්ෂික ලාභය අපි දානවා 6250යි බිංදු 3යි. ඒ අනුව ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය එනවා පුතා. 6250 මිලියන 80න් බෙදුවා වැඩි කරා 100. 7.81.
7.81. දැන් මට කියන්න ව්‍යාපෘතිය පිළිගන්නවාද ප්‍රතික්ෂේප කරනවාද? ව්‍යාපෘතිය අපි සිදු කර ව්‍යාපෘතිය හොඳයිද නරකයිද? 7.81. දාලා තියෙන මැසේජ් එකක් හොඳයි. ඒ කියන්නේ ව්‍යාපෘතිය පිළිගන්නවාද ප්‍රතික්ෂේප කරනවාද? මොකද හිතන්නේ? හොඳයිනේ. ව්‍යාපෘතිය හොඳයි. ඇයි උදේ? මොකද ව්‍යාපෘතිය පිළිගන්නවා. accept. right. හොඳයි. ව්‍යාපෘතිය පිළිගන්නවා. ඒකට හේතුව තමයි මොකද අපි මෙතන ගත්තොත් කිසියම් සමාගමක අපේක්ෂිත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මේ 106යි තිබ්බේ. මේ 106යි තිබ්බේ. නමුත් මේ අපි හදපු ව්‍යාපෘතියේ 107.8ක ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් තියෙනවා. ඒක නිසා මේ ව්‍යාපෘතිය පිළිගන්න පුළුවන් අපිට. ව්‍යාපෘතිය පිළිගන්න පුළුවන්. හරි. එවනම් අපි ගමු. මෙතෙන් පොඩි තරුවක් දාලා ලියන්න පුතේ මේකට යටින්. මේකට යටින් පොඩි තරුවක් දාලා ලියන්න. ඉලක්කගත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 106ට වඩා ඉලක්කගත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 106ට වඩා ඉලක්කගත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 106ට වඩා මෙම ව්‍යාපෘතියේ පිළිගෙවු මෙම ව්‍යාපෘතියේ ARR විශාල බැවින් ARR විශාල බැවින් accounting rate of return ARR විශාල බැවින් මෙය යෝග්‍ය ව්‍යාපෘතියකි. මෙය යෝග්‍ය ව්‍යාපෘතියකි. මෙය යෝග්‍ය ව්‍යාපෘතියකි. ඒ කියන්නේ මේ ව්‍යාපෘතිය හොඳයි කියලායි අපි කියන්නේ. මෙය යෝග්‍ය ව්‍යාපෘතියකි. මෙය යෝග්‍ය ව්‍යාපෘතියකි. හරි ඊට පස්සේ පල්ලෙන් දාගන්න පුතේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ වාසි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ වාසි. පළවෙනි එක ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ගණනය කිරීම හා තේරුම් ගැනීම පහසු වීම. ඊළඟ එක ව්‍යාපෘතියේ සම්පූර්ණ මුදල් ප්‍රවාහයම සැලකිල්ලට ගැනීම. ව්‍යාපෘතියේ සම්පූර්ණ මුදල් ප්‍රවාහයම සැලකිල්ලට ගැනීම. ව්‍යාපෘතියේ සම්පූර්ණ මුදල් ප්‍රවාහයම සැලකිල්ලට ගැනීම. ඊළඟ එක ඊළඟට ගන්න ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ අවාසි. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ අවාසි. පළවෙනි අවාසිය තමයි මුදලේ කාලීන අගය සැලකිල්ලට නොගැනීම.
මුදලේ කාලීන අගය සැලකිල්ලට නොගැනීම. මුදලේ කාලීන අගය සැලකිල්ලට නොගැනීම. ඊළඟ තව අවාසියක් තමයි ගිණුම් කරන ලාභය සැලකිල්ලට ගැනීම නිසා මුදල් ප්‍රවාහ නොවන අයිතමද යොදාගෙන තිබීම. මුදල් ප්‍රවාහ නොවන අයිතමද යොදාගෙන තිබීම. මුදල් ප්‍රවාහ නොවන අයිතමද යොදාගෙන තිබීම. හරි එච්චරයි. ඊට පස්සේ දාගන්න පුතේ දැන් අපි අද තව එකක් කියලා දෙන්නම්. ශුද්ධ වර්තමානාගේ ගණනය කරන හැටි නම් ලබන සතිය කියලා දෙන්නම්. අද තව කියලා දෙන්නම්. දැන් මේ ඔයාලට දැන් හදන්න වෙනවනේ මුදලේ වර්තමාන දැන් ශුද්ධ වර්තමානාගේ හදන්න කලින් මුදලක වර්තමානාගේ හදන්න ඉගෙන ගන්න එපා. අපි මුලින්ම අද දවසේ මුදලේ වර්තමානාගේ හදන්න ඉගෙන ගමු. ඒතකොට ලබන සතිය පුළුවන් අපිට ශුද්ධ වර්තමානාගේ හදන්න ඉගෙන ගන්න. හරි. එහෙනම් අනුමාර්ථකාවක් දාගන්න. දැන් අර වට්ටම් නොකල ශිල්ප ක්‍රම ඉවරයි පුතේ. වට්ටම් නොකල ශිල්ප ක්‍රම දෙකයි තිබ්බේ. පිළිගෙවුම් කාලයයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයයි ඒ දෙක ඉවරයි. ඊළඟට වට්ටම් කළ ශිල්ප ක්‍රමය ඇතුළේ තියෙන මේ වට්ටම් කළ ශිල්ප ක්‍රම පටන් ගන්න කලින් අපි පොඩි අනුමාර්ථකාවක් දාලා යම් දෙයක් තේරුම් ගමු. වට්ටම් කිරීම කියන්නේ මොකද්ද කියන්නේ? හරි. එහෙනම් මෙහෙම අනුමාර්ථකාවක් දාගන්න. මුදලේ කාලීන වටිනාකම. මුදලේ කාලීන වටිනාකම. නැත්නම් මුදලේ වර්තමාන වටිනාකම. කාලීන නෙමෙයි වර්තමාන වටිනාකම. එන්න ඒකම මුදලේ වර්තමාන වටිනාකම. මුදලේ වර්තමාන වටිනාකම. මුදලේ වර්තමාන වටිනාකම. බලමු මොකද්ද මේ මුදලේ වර්තමාන වටිනාකම කියන්නේ කියලා. හරි. මේ දැන් පුතේ මෙහෙම හිතන්න. ඔයා අද ඉන්නවා. අද කාර්ද දිනේ අද අපි ගන්නවා 6 වෙනි මාසේ 6 වෙනිදානේ. අද 2021 නැත්නම් අපි හිතමු අද 2021 අපි ඉන්නේ හරියට. අපි හිතමු තව අවුරුදු 5කින් පස්සේ ඒ කියන්නේ 2026 ඔයාට රුපියල් 1000ක් ලැබෙනවා. පාඩ රුපියල් 1000ක් ලැබෙනවා. ව්‍යාපෘතිය වලත් එහෙමනේ පුතේ. අද සල්ලි දාපුවාම අනාගතයේ මුදල් ලැබෙනවා. ව්‍යාපෘතියට අද සල්ලි දාපුවාම අනාගතේ තමයි මුදල් ලැබෙන්නේ. එතකොට අපි එහෙනම් මේ ව්‍යාපෘතිය මේ අනාගතේ ලැබෙන අගයට අපි කියනවා අනාගත අගය කියලා. අනාගත අගය. එහෙනම් අපි කියනවා ෆියුචර් වැලියු එක. අනාගත අගය. එතකොට නමුත් අපි තීරණ ගන්න අනාගතයේදී. නැත්නම් වර්තමානයේදී. අපි තීරණ ගන්න පුතේ වර්තමානයේ. තීරණ ගන්න වර්තමානයේ. එතකොට අපි තීරණ ගන්න නම් අපිට වර්තමාන අගය හදා ගන්න වෙනවා. ඒ කියන්නේ present value එක හදා ගන්න වෙනවා. එතන මේ වර්තමාන අගය කීයද කියලා හොයුවොත් තමයි අපිට වර්තමානයේ තීරණ ගන්න පුළුවන්. නැත්නම් වර්තමානයේ තීරණ ගන්න බැරුව යනවා. ඒක නිසා මේ අනාගත අගය වර්තමාන අගය බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියන එක තමයි මුදලේ වර්තමාන අගය කියලා අපි අදහස් කරන්නේ. මේ අනාගත අගය වර්තමාන අගය විදියට පත් කරගන්නේ කොහොමද කියන එක තමයි මුදලේ
වර්තමාන අගය කියලා අපි අදහස් කරන්නේ. ඒකට කරන්න ඕනේ පුතේ මේ අනාගත අගය වැඩි කරන්න ඕන වට්ටම් සාධකයෙන්. අනාගත අගය වැඩි කරන්න ඕන වට්ටම් සාධකයෙන්. එතකොට ඔයාලට හොයාගන්න පුළුවන් වර්තමාන අගය කීයද කියලා. එහෙනම් අපි දැන් සූත්‍රයක් ලියාගන්න බලන්න වර්තමාන අගය වෙන සූත්‍රයක්. වර්තමාන අගය සමානයි වර්තමාන අගය සමානයි අනාගත අගය වැඩි කරනවා වට්ටම් සාධකයෙන්. එතකොට වර්තමාන අගය කියන්නේ present value එක, අනාගත අගය කියන්නේ future value එක. වට්ටම් සාධකය අපි හදාගන්නේ එක බෙදීම එක ධන r වල n වෙනි බලය තමයි වට්ටම් සාධකය කියලා කියන්නේ. එතකොට අපිට එහෙනම් සූත්‍රයක් ගොඩනගා ගන්න පුළුවන් වර්තමාන අගය ගණනය කරන present value එක සමානයි future value එක වැඩි කරනවා එක බෙදීම එක ධන r වල n වෙනි බලය. එතකොට present value එක හදාගැනීමේ හැකියාවක් තියෙනවා. පැහැදිලි නේද? හරි. අපි බලමු මෙන්න මේ නෝට් එකක් ලියාගමු මේකට. වර්තමාන අගය කියන්නේ මොකක්ද කියලා පොඩි නෝට් එකක් ලියාගමු මේ වැඩේට. මෙහෙම ලියා ගන්න පුතේ. අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයක වර්තමාන අගය ගණනය කිරීම මෙහිදී සිදු කරනු ලබයි. අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයක වර්තමාන අගය ගණනය කිරීම මෙහිදී සිදු කරනු ලබයි. ඒ අනුව එසේ අනාගත අගයක් වර්තමාන අගයේ බවට පහත පරිදි පරිවර්තනය කළ හැකියි. මේ ටික ලියා ගන්න බලන්න. මේක උඩ ටික එපා. වර්තමාන අගය සමානයි අනාගත අගය වැඩි කරනවා වට්ටම් සාධකයෙන්. present value එක සමානයි future value එක වැඩි කරනවා එක බෙදීම එක ධන r වල n වෙනි බලය. මම චුට්ටක් කියලා දෙන්නම් මේ වට්ටම් සාධකය කියන එක හදන්න කොහොමද කියලා ඈ. වට්ටම් සාධකය හදන්න. මේක උදේ දැන් රුපියල් 1000 නම් 1000 වැඩි කරනකොට වට්ටම් සාධකය හදාගන්න හැටි චුට්ටක් කියලා දෙන්නම් කොහොමද වට්ටම් සාධකය හදන්නේ. හරි. එහෙනම් පොඩි අභ්‍යාසයක් මෙහෙම ලියන්න. වට්ටම් අභ්‍යාසයක් ලියන්න. වට්ටම් සාධකය 10%ක් නම්
වට්ටම් සාධකයේ 10%ක් නම් වට්ටම් සාධකය 10%ක් නම් මීළඟ වසර 5 වට්ටම් සාධක අගයන් ගණනය කරන්න. මීළඟ වසර 5 වට්ටම් සාධක අගයන් ගණනය කරන්න. ඊළඟ වසර 5 වට්ටම් සාධක අගයන් ගණනය කරන්න. ඒතර ඉස්සරහා අවුරුදු 5 දී ඉඳන්නේ දැන් බිංදුව අවුරුද්දේ තලමු 1 2 3 4 5 මේ කියන වර්ෂවලදී 10%ක වට්ටම් සාධකය. වට්ටම් සාධකය 10%න් කීයද කියලා අහන්න. ඔයගොල්ලෝ දන්නවා වට්ටම් සාධකය හදන සූත්‍රය තමයි එක බෙදීම එක ධන r වල n වෙනි බල. ඒතරයි පොදුවේ ගත්තොත් එක බෙදීම එක ධන 0.1 10 කියන්නේ 0.1 කියන්නේ. පළවෙනි එකේදී බලන්න ඕනේ බිංදුව බල. පළවෙනි එකේදී බලන්න ඕනේ බිංදුව බල. ඒතරයි බලමු මේක කැල්කියුලේටර් එකට කොහොමද දාන්නේ කියලා. එක බෙදීම කැල්කියුලේටර් එකට දාන්න පුතේ මේක එක බෙදීම අපිට පේනවා නේද කැල්කියුලේටර් දාන්න එක බෙදීම 1 ධන 0.1. එතකොට එක බෙදීම 1.1 මෙන්න මේ වගේ පොඩි කොක්කක් තියෙනවා වලට පේනවා. මෙන්න මේ වගේ පොඩි කොක්කක් තියෙනවා. මේ මෙතන මේ තියෙන්නේ උඩ. මෙතන තියෙන්නේ එක බෙදීම 1.1 කීවෙනි බලයේදී ඉල්ලන්නේ? බිංදුව බලය. ඒතර බිංදුව බලය කියලා දාන්න. ඒතර සමානයි උත්තරේ 1යි එන්නේ. උත්තරේ 1යි එන්නේ. පළවෙනි බලය ගත්තොත් 1යි. ඊට පස්සේ අපි බලමු එක බෙදීම 1.1 පළවෙනි බලය. පළවෙනි අවුරුද්ද. එතකොට මේකම කරන්න තියෙන්නේ මේකම ගත්තා. මේකම ආරම් මේක සංශෝධනය කරනවා. බිංදුව බලය නෙමෙයි එකේ බලය කියලා. හරි. එකේ බලය කියලා. එතකොට 0.9. 0.9. ඔය පුතේ අවුරුද්දෙන් අවුරුද්ද මෙහෙම එක පැයක් හදන්න තියෙනවා නම් කැල්ලකේ පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. ඒවාගේ ඩිස්ප්ලේ එකේ වැටලා තියෙන්නේ 0.9 ඔහොම කියලානේ. ඔහොම තියෙන වෙලාවෙදී ඕගොල්ලෝ ගහන්න මෙතන තියෙන ආන්සර් බටන් එක. ඔහොම ඔබන්න ආන්සර් බටන් එක. ඒතර කැල්ලකේ වැටෙනවා ආන්සර් කියලා. ආන්සර් කියලා වැටෙනවා මේ ඩිස්ප්ලේ එකේ වැටෙන විදිය. ආන්සර් අනත එක බෙදීම ආන්සර්. එහෙමයි දාන්නේ. ඒක ආන්සර් නෙමෙයි ගන්න ඕනේ එක බෙදීම ආන්සර්. ඒක ඩිලීට් කරලා දාන්න එක බෙදීම ආන්සර්. එතකොට එක බෙදීම ආන්සර් කියලා දාගත්තාම ඊළඟ අවුරුද්ද එක පොඩ්ඩක් sorry පඩින්. එතකොට මේ කැලේකේ වැටලා තියෙනවානේ 0.9.1 කියලා පොඩ්ඩක් ආයෙ කැලේකට දාගන්න එක බෙදීම 1.1 බිංදු පළවෙනි බලය. පළවෙනි බලය දාගත්තාම උත්තරේ එනවා 0.9. ඊට පස්සේ කැලේකට ඔහොමම ගන්න පුතේ ආන්සර් මම එක දිගට පෙරට ගන්න කියන්නේ ආන්සර් කියලා දාලා බෙදීම 1.1 කියලා දාන්න. ඒ කියන්නේ 110 නම් 1.1 120 නම් 1.2 130 නම් 1.3 අන්න ඒවා. බෙදීම 1.1 කියලා දාන්න. ඊට පස්සේ සමාන කිරීම ගහන්න ඊළඟ අවුරුද්දේ දෙනවා 0.826. දැන් කැලේකට මුත් කරන්න බා කැලේකේ දැන් ආන්සර් බෙදීම 1.1 නේ ඩිස්ප්ලේ එකේ එන්නේ. ඊට පස්සේ ඒක ආපහු 1 ආයෙ සමාන කිරීම ගන්න. ආයෙ සමාන කිරීම. එතකොට එනවා 0.751. ඊට පස්සේ ආයෙ සමාන කිරීම ගන්න. 0.683. ආයෙ සමාන කිරීම ගන්න. 0.622. ඒ වගේ වාට කැමති වට්ටම් සාධකයන් මේකෙන් ගණනය කරගන්න පුළුවන්.
මට මැසේජ් එකක් දාන්න ඒ කියපු වැඩේ තේරුණාද සරලව හදාගන්න විදිය නැත්නම් ඔයාලට සූත්‍රයෙන් සූත්‍රයට පළවෙනි එකට එකේ බලේ දෙවෙනි එකට දෙකේ බලේ ඊළඟ එකට තුනේ බලේ ඊළඟ එකට හතරේ බලේ ඊළඟ එකට පහේ බලේ ඔහොම දාලා ඔයාලට වෙන වෙනම හදන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ අර වගේ ෂෝට් කට් එකක් පාවිච්චි කරන්නත් පුළුවන් බලන්න ඒක තේරුණාද කියලා දාන්න අවශ්‍ය තේරුණා හරි අනිත් අය තේරුණානේ හරි හොඳයි ඒ වගේ එකක් ගන්න පුළුවන් අපිට හරි ලේසි හරි එහෙනම් ඒ ටික ලියා ගන්න තව එකක් බලමු තව එකක් try කරමු අපි තව එකක් try කරමු ඊළඟට දාන්න අනුමානිකාවක් මේක හරිනේ මේක හදන විදිය තේරෙනවද 120.2 දානවා 100 තියෙනවා දැන් 120 නම් මෙතනට 0.2 දාන්න 115යි කියලා දුන්නොත් 0.1යි කහ දාන්න අන්න ඒ වගේ 108යි කියලා දුන්නොත් 0.08යි කියලා දාන්න 130යි කියලා දුන්නොත් 0.3 දාන්න ඒ වගේ ඒ අනුපාතය වෙනස් කරන අවස්ථාවක් හරි ඊළඟට දාගන්න පුතේ සමුච්චිත වට්ටම් සාධකය ඊළඟට මේ වට්ටම් සාධකයේ තව එකක් තියෙනවා සමුච්චිත වට්ටම් සාධකය. ඒකත් කියලා දෙන්නම් අද. සමුච්චිත වට්ටම් සාධකය. ඒක හදන්නේ මේ සූත්‍රය නෙමෙයි. ඒක හදන විදිය වෙනම කියලා දෙන්න. සමුච්චිත වට්ටම් සාධකය. හරි. සමුච්චිත වට්ටම් සාධකය. සමුච්චිත වට්ටම් සාධකය හරි සමුච්චිත වට්ටම් සාධකය කියලා දාගන්න. සමුච්චිත වට්ටම් සාධකය. දැන් සමුච්චිත වට්ටම් සාධකය කියන්නේ මේ වගේ දෙයක්. දැන් හිතන්න උදේ ඔයාලා ගාණක් හදද්දී මේ වට්ටම් සාධක පහේම එකතු එකපාර ගන්න ඕන වුණා කියන්නේ. ඒකට තමයි සමුච්චිත වට්ටම් සාධකය කියන්නේ. බිම්බවුඩ් කොහොමත් එකයි නේද? ඒක ආය හදන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ ටික කැලේකට එකතු කරන්න බලන්න මේ දශම ස්ථාන පහ 0.9යි 8යි 2යි 6යි 7යි 5යි 1යි 6යි 8යි 3යි දශම 6යි 2යි බිංදුව. එතන 3.7යි 9ක් වගේ තමයි ආසන්න වශයෙන් වැටෙන්නේ. 3.79. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන මේ අපිට යම් අවස්ථාවකදී අවුරුදු 5ේම වට්ටම් සාධක ටික එකපාර ගානක දීල්ලුවා. එතකොට අපිට පුළුවන් වෙන්න ඕන ඔය සමුච්චිත වට්ටම් සාධකය හදාගන්න. හරි. දැන් ඒක තමයි සමුච්චිත වට්ටම් සාධකය කියන්නේ. ලියාගන්න උදේ නම් සමුච්චිත වට්ටම් සාධකය කියන්නේ මොකක්ද කියලා. මෙහෙම ලියන්න. යම් වට්ටම් සාධකයක් යටතේ වර්ෂ ගණනාව වර්ෂ කිහිපයක ගණනාවක් කියන්නේ බා වර්ෂ කිහිපයක වට්ටම් සාධක අගයන් වල එකතුව වට්ටම් සාධක අගයන් වල එකතුව සමුච්චිත වට්ටම් සාධකයේ වශයෙන් හඳුන්වයි. සමුච්චිත වට්ටම් සාධකයේ වශයෙන් හඳුන්වයි.
සමුච්චිත වට්ටම් සාධකයේ වශයෙන් හඳුන්වයි. හරි. එතකොට මේ සමුච්චිත වට්ටම් සාධකයේ ආදන පොඩි සූත්‍රයක් තියෙනවා. ඒක ලියා ගන්න. සමුච්චිත වට්ටම් සාධකය මේකට කියනවා accumulated discount factor එක. ADF කියලාත් ඔකට කියනවා. ඒක නම් ඇත්තට පාවිච්චි වෙන්නේ නැහැ. සමුච්චිත වට්ටම් සාධකයේ අර කලින් එකම තමයි පුතේ. එක බෙදීම එක දාන R වල n වෙනි බලේ. අර ඒකට පොඩි මොඩිෆිකේෂන් ටිකක් වැඩෙනවා. මෙතන එක ඍණ කියලා දාලා මේ සම්පූර්ණ එක R වලින් බෙදෙනවා. මේක තමයි සමුච්චිත වට්ටම් සාධකය කියලා කියන්නේ. ඔය තමයි සූත්‍රය. ලියාගන්න. සමුච්චිත වට්ටම් සාධකය සමානයි අර ටිකම තමයි එක බෙදීම එක දාන R වල n වෙනි බලේ. ඒක සම්පූර්ණ එක ඍණ කියලා දාලා මේ ටික එකකින් අඩු කරලා ඒක R වලින් බෙදෙනවා. ඒකට පොඩි මොඩිෆිකේෂන් දෙකක් එනවා. එක ඍණ කියලා මෙතනට වැටෙනවා. මෙතන R කියලා වැටෙනවා. එතකොට පල්ලෙහෙන් පොඩි අභ්‍යාසයක් කියන්නේ එහෙනම්. මෙහෙම ලියන්න. වට්ටම් අනුපාතය 110 යටතේ වට්ටම් අනුපාතය 110 යටතේ වට්ටම් අනුපාතය 110 යටතේ वर्ष 5ක සමුච්චිත වට්ටම් සාධකය ගණනය කරන්න. वर्ष 5ක සමුච්චිත වට්ටම් සාධකය ගණනය කරන්න. වට්ටම් අනුපාතය 110 යටතේ वर्ष 5ක සමුච්චිත වට්ටම් සාධකය ගණනය කරන්න. හරි. ඒ කියන්නේ උදාහරණයක් ඇටියෙ මේ දැන් 110 යටතේ අවුරුදු 5ක මේ හදලා තියෙනවානේ. ඒකට මේක වෙන වෙනම හදලා එකතු කරොත් 9.79ක් එනවා. දැන් මම සූත්‍රයක් දෙන්න යන්නේ මේ අවුරුදු 5ේම වට්ටම් සාධක වල එකතුව එකපාර ගන්න විදියට. කොහොමද අපි ගන්නෙ? මේක ගන්නවා එක ඍණ එක බෙදීම එක ධන 110යි 0.1 අවුරුදු කීයකද පුතේ? 5ක. ඒක බෙදනවා 0.1. මේ තමයි සූත්‍රය. n වෙනි කියලා කියන්නේ 5 බයි. n කියලා කියන්නේ 5 බයි. අවුරුදු 5යි. ලියා ගන්න සූත්‍රය. මුලින්ම කැල් එකට දාද්දි ලියා ගන්න ඉස්සෙල්ලා ඊට පස්සේ මම හදන විදිය කියලා දෙන්න. ලියා ගන්න. අපිට ඔය උත්තරේ කීයක් එන්න ඕනද දාන්න? මේ 5 එකතුව නෙන්න ඕනේ. අවුරුදු 5ක එකතුව. එතකොට 3.79ක් මෙතන එන්න ඕන. බලමු මොනවද කියලා. අවුරුදු 5ක එකතුව නම් මෙතන 5යි කියලා දාන්න. අවුරුදු 10ක එකතුව නම් 10යි කියලා දාන්න. අවුරුදු 20ක එකතුව නම් 20යි කියලා දාන්න. ඒ කියන්නේ අපිට අවුරුදු 30ක විතර එකතුව ගන්න ඕන නම් මෙතන 30යි කියලා දාන්න. අන්න ඒ වගේ වට්ටම් සාධක ඕන ගානක ඔක්කොම ටික එකට එකතු කරගන්න මේ සූත්‍රය භාවිත කරන්න පුළුවන්. හරි. ඒක දාන්න පුතේ කැල් එකට මම උත්තරයක් මෙතන ලියමු කියලා දෙන්නේ කියලා. ඉස්සලා කැල් එකට දාපුවාම මෙන්න මේ ටික සුදු කරගන්න. එක මම මේ කියන්නේ පොත රහගන්න. එක බෙදීම එක ධන R වල n වෙනි බලය. ඒ කියන්නේ එක බෙදීම 1.1 ධන 0.1 5 වෙනි බලය. ඒ ටික කැල් එකට දාගන්නකො. මුලින්ම මේ සෙට් එක. මේ සෙට් එක දාගන්න. එක බෙදීම 1.1 1 ධන 0.1 කියන්නේ 1.1 එක බෙදීම 1.1 අර පොඩි ඊතලේ ගන්න 5 බයි. කියලා සමාන කිරීම ගන්න. සමාන කිරීම ගන්න. ඊට පස්සේ දැන් මේ උත්තරේනේ අපි ගාවට ආවේ. මේ උත්තරේනේ ආවේ. ඒක මොකද කරන්න ඕනේ? එකෙන් මේ උත්තරේ අඩු කරන්න ඕනේ. එකෙන් මේ උත්තරේ අඩු කරන්න ඕනේ. එහෙනම් ඔහොම කැල් එකකට දාන්න මම කියන විදිහට පටල ගන්න එපා. එක ඍණ ආන්සර්. එක ඍණ ආන්සර්. ඒ කියන්නේ එකෙන් අඩු කරන්න ඕන මේ ආන්සර්. එක ඍණ ආන්සර් කියලා දැම්මා. හරි. ඊට පස්සේ දැන් උඩ ටික සුරු වුණානේ. ඒ ආන්සර් එක බෙදන්න ඕන 0.1. එහෙනම් දාන්න බෙදීම කියලා ගාපුවම ආන්සර් බෙදීම කියලා එන්නේ නේ. ආන්සර් බෙදීම කියලා එන්නේ. ආන්සර් බෙදීම මේක 0.1. දාන්න පුතේ 0.1. 0.1. බෙදපුවාම එනවා 3.79. 3.79. නැත් එක සෙට් වෙනවා නෙමෙයි. මෙහෙම හදලා වෙන වෙනම එකතු කරත් එකයි. මේ සූත්‍රයේ අවුරුදු 5ක් දැම්මම මේ පහේම එකතුව එකපාරට ලබා ගැනීමේ හැකියාව.
ඒක තේරුණාද කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න පැහැදිලිද? හරි තේරුණානේ. right. ආයෙ පාරක් කියන්නේ චුට්ටක් මේ කැලේකට දාගන්න හැටි තේරුණානේ. අර පට්ටියම තේරලා තියෙන අවුලක් නැහැ. හරිනේ ඔක්කොටම තේරුණා. එහෙනම් ආයෙ කියන්න ඕනෙත් නැහැ හැබැයි. ආවනම් ආයෙ එකපාරක් කියන්නම් චුට්ටක් මේ සූත්‍රෙට දාගන්න ඉතින් කවුරු එක ළමෙක් හරි හිටියොත් එහෙම මගහැරිච්ච ඉන්න. කොහොමයිට වගේ තේරලා තියෙන අවුලක් නැහැ. හරි. මෙයා මුලින්ම කරන්න ඕනේ මේ සූත්‍රයේ ඇතුලේ මේ කැලේකට දාගන්න විදිය ගත්තා. මේක දෙදිගට කැලේකට දාන්න බෑ. මුලින්ම මෙන්න මේක ඇතුලේ මෙන්න මේ තියෙන සෙට් එක දාගන්න ඕන මුලින්ම කැලේකට. එක බෙදීම 1.1 පස්වෙනි බලය. දාන්න එක බෙදීම 1.1 පස්වෙනි බලය. අර ඊතලේ දාලා පස්වෙනි බලය. ඒ ටික අරගත්තාම 0.6.2 බිඳුවක් වෙනවා. එක බෙදීම 1.1 පස්වෙනි බලය ගත්තාම 0.6.2 බිඳුවක් වෙනවා. ඊට පස්සේ එකෙන් අඩු කරනවා මේක. එහෙනම් එක ඍණ ආංශ මම කියන විදිහට ටයිප් කරන්න ඕන කැලේ. එක ඍණ ආංශ කියලා දාපුවාම උත්තරයක් එනවා. ඊට පස්සේ ඒ ආ උඩ උත්තරෙන් සමාන කිරීම ගාපුවාම ඒක බෙදන්න ඕන 0.1. එහෙනම් ආයේ බෙදීම 0.1. බෙදීම 0.1. එතකොට එනවා පුතේ 3.79. හරි නේද? right. එච්චර තමයි තියෙන්නේ. එහෙනම් ඊළඟට උගන්වන්න තියෙන්නේ සුද්ධ වර්තමානගය. මාතෘකාවක් දාලා තියාගන්න පුතේ ඔයාලගේ පොතේ සුද්ධ වර්තමානගය කියලා. අපි මේ සුද්ධ වර්තමානගය කියන්නේ මොකක්ද කියලා ලබන ඉරිදාට අපව සාකච්ඡා කරමු. මේ වීඩියෝ එක ඔයගලන් YouTube එකකට දානවා අපු නැති ළමයින්ට බලා ගන්න. අපි එහෙනම් ඊළඟ සතියේ ආයේ ලබන ඉරිදා ඒ කියන්නේ 13 වෙනි ඉරිදා ජූනි 13 ඉරිදාට අපි එහෙනම් නැවත හම්බෙමු. මේකේ ඊළඟ මේ පාඩමේ ඊළඟ කොටස කතා කරන්න. එතන ක්‍රම කීපයක් උගන්වන්න තියෙනවා. සුද්ධ වර්තමානගය උගන්වන්න තියෙනවා. අභ්‍යන්තර ඵලදානුපාතය උගන්වන්න තියෙනවා. ලාභදායීත්ව දර්ශකය උගන්වන්න තියෙනවා. අර වට්ටම් කළ ශිල්පක්‍රම ඔක්කොම උගන්වන්න තියෙනවා. ඊට අමතරව වට්ටම් කළ පිළිගෙවුම් කාලයයි ඊට පස්සේ වට්ටම් කළ පිළිගෙවුම් කාලයෙන් පස්සේ තව එන්න තියෙනවා. බදුහා මොකද්ද උද්දමනය හා බදු යටතේ සුද්ධ වර්තමානගය කියලා එකක් තියෙනවා. හරි නේද? ඒතර ඒ ටික අපි ලබන සතියේදී නම් සාකච්ඡා කරමු. එහෙනම් ලබන ඉරිදා ක්ලාස් එකෙන් ආයේ නැවත හම්බෙමු. හරි නේද?